අසිරිමත් සම්බුදු සරණ. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. නිදුක් නිරෝගී දීර්ඝාෂ සම්පන්නිය සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අසිරිමත් සම්බුදු සරණ උතුම් දහම් වැඩසටහනෙන් ඔබ අපි සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ගුණ කඳ තමයි ඉගෙන ගනිමින් පවතින්නේ. ඉතින් පින්වතුනි, මේ ධර්ම දේශනා කරන්නට අපි පොත්පත් පරිශීලනය කරනකොට තේරෙනවා මේ බුදු ගුණ නම් කියලා ඉවරයක් කරන්න බැරි තරම් අප්‍රමාණ ගුණ තියෙනවා. පින්වතුනි, දැන් අපි කියමු කන්ට නැතුව, කෑම නැතුව කැඳ ටිකක් බිබී ඉන්නවා මිනිස්සෙක්. ඒ මිනිසයාට හොඳ ප්‍රණීත নানা ප්‍රකාර ආහාර තියෙන කඩයක් හම්බ වෙනවා. එතකොට මේ මිනිසයා ඒකෙදිමුත් කැඳ බොන්න ඕනේ නැහැ. ප්‍රණීත කෑම කන්න ඕන. ඒ වගේ තමයි මේ ලෝකේ අපිට මෙච්චර කාලයක් මුණ ගැහුණ ශාස්ත්‍රවරු ඉන්නවා. අපිත් එක එක ආගම් අදහමින් සංසාරේ හිටපු අය. අපිට කිසිම ශාස්ත්‍රවරයෙක් සංසාරේ මුණ ගැහුන්නේ නැහැ. ආගමික නායකයෙක් මෙතරම් ಗುಣ කියන්න පුළුවන්, මෙතරම් ಗುಣ අහන්න පුළුවන්. අපි ඒ නිසා යාළගේ පොත්පත්වල යාළ කියපු දේවල් මුළු ජීවිත කාලෙම කියා අහසට අත් උස්සා අපි සංසාරේ හිටියේ. එතකොට දැන් අපිට මොන ගැහුණා තුන් ලෝකේම අසහාය ශාස්ත්‍රුන් වහන්සේ. මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ බුදු ගුණ කඳ කියලා ඉවර කරන්නත් බෑ, අහලා ඉවර කරන්නත් බෑ. ඒ නිසා මේ ලැබිච්ච වෙලාවේ අපි නොකියා ඉන්න එක අපිට හොඳ නෑ, සසරට සාපයක්. ඇයි ගුණ කියන්න පුළුවන් කෙනෙක් ලැබුණේ? අහන්න නැතුව ඉන්න එපා. අහන්න නැතුව ඉන්න එක සාපයක්. අහන්න පුළුවන් කෙනෙක්ගේ ගුණනේ ලැබුණේ. අපිට බුදුරජාණන් වහන්සේ නමක් මුණ නොගැසුණා නම් අපි වර්ණනා කරන්නේ ස්ත්‍රීන් ගැන. සිසිවන වන ඉඟසුඟ ගත හැකි මිටින ඔය වර්ණනා කරලා තියෙන්නේ. එතකොට අපි මේ ලෝකයේ දේවල් වර්ණනා කරන්නේ ස්ත්‍රීන්, පුරුෂයන්, රජවරුන්ට කොච්චර ප්‍රශස්ති ගීත තියෙනවද? ඔවුන් වෙනුවෙන් අපි ඒවා කියන්නේ වන්දි භට්ටයෝ වෙලා ඒවා කියන්නේ අපි. ඒ නිසා මේ අසෘතව පෘතජ්ජන ලෝකේ වර්ණනා කර ඒවම ආ ඉන්න වෙයි. දැන් ඔය වෙනත් තැන්වල තියෙන්නේ. ඒ නිසා මේ දුකෙන් නිදහස් වෙන්න, මේ සාපයෙන් නිදහස් වීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අපි කියන්න ඕන, බුදු ගුණ අහන්න ඕන. ඒ නිසා අදත් බුදුරජාණන් වහන්සේගේ අපූර්ව ඥානයක් අද අපි ඉගෙන ගන්නේ අධිදේව ඥාන දර්ශනය ඥානය.
අධිදේව ඥාන දර්ශනේ දෙවියන් පිළිබඳව දකින ඥානය. ඒක පුදුම සහගත ඥානයක්. ගොඩක් අය අහලත් නැහැ. ඒ නිසා අපි අද ඒක ඉගෙන ගන්න බුදුරජාණන් වහන්සේ තුල තියෙන ඥානයක්. ඉතින් අද ඒ අසිරිමත් සම්බුදු ඥානය ඔබට අහන්න සලස්වන්නේ ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්විරු ගුවන් විදුලියෙන් ඇමරිකාවේ පින්වත් රණවීර මහත්මිය විසින්. එතුමිය මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් බොහෝ දිනාට සැපය පිණිසත් මේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ගුණ කඳ අහන්න සලස්වනවා. ඉතින් ඒ පින්වත් රණවීර මහත්මියට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ධර්ම දානයෙන් දුන්න පින බොහෝ කාලයක් හිතා සතුට වෙන්න පුළුවන්. මෙලොවත් පරලොවත් යහපත පිණිස පවතිනවා. ඉතින් අපි ඒ නිසා එහෙනම් අද ඉගෙන ගනිමු බුදුරජාණන් වහන්සේගේ ඥානය, අධිදේව ඥාන දර්ශනය. ඥාන දර්ශනයක් මේක. එතකොට අපි ඉගෙන ගත්ත මහා කම්ම විභංග ඥානය. බුදුරජාණන් වහන්සේගේ කර්ම විභාග කරන එක. ඉතින් ඒ කම්ම විභංග ඥානයෙන්ම තමයි බුදුරජාණන් වහන්සේ දකින්නේ ලෝකී සත්වයාගේ ආයුෂ අඩු වෙන්නේ සසරේ ප්‍රාණඝාත කරපු නිසා. මේ ලෝක සත්වයා ලෙඩ වෙන්නේ සංසාරේ සත්තුන්ට හිංසා කරපු නිසා. ඊළඟට ලස්සන වෙලා උපදින්නේ මෛත්‍රිය නිසා. කැත වෙලා උපදින්නේ ක්‍රෝධය නිසා. ඊළඟට භවභෝග ඇතුව උපදින්නේ සංසාරේ දන් දීම නිසා. දුප්පත් වෙලා ඉපදෙන්නේ සංසාරේ දන් නොදුන් නිසා. ඊළඟට කටහඬ මිහිරි වචනයෙන් පින් කරපු නිසා. ඊළඟට පිරිස් පිරිවරාගෙන දන් දුන්නොත් තමන්ට පිරිවර සම්පත්තිය ලැබෙනවා. පිරිස් පිරිවරා ගන්න නැතුව දන් දුන්නාට පස්සේ භවභෝග සම්පත් ලැබෙනවා. පිරිස නැහැ. ඒ කර්මය තේරෙනවා. භාග්‍යතුන් වහන්සේට අවබෝධයි. ඒ අවබෝධ ඥානෙ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ ඔක්කොම භාග්‍යතුන් වහන්සේගේ කම්ම විපාක ඥානය. කර්ම විපාක පිළිබඳව තේරෙන. ඒතර චූල කම්ම විභංග සූත්‍රය, මහා කම්ම විභංග සූත්‍රය, මේ ඔක්කොම භාග්‍යතුන් වහන්සේගේ කර්ම විභාගයත් එක්ක තියෙන්නේ. අපාය සංවත්තනික සූත්‍රය, මේ ඔක්කොම කර්ම විපාක පිළිබඳව. තව තියෙනවා සංසප්පනී පරියාය සූත්‍රය. ඒ ගොඩක තියෙනවා. ඒකයි මං කිව්වේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ උලුප්පනවා නම් හැම සූත්‍රයකම තියෙනවා බුදු ගුණ. ඇයි ඉතින් ඒ බුදු ගුණ තුල පිහිටලා දස බල ඥාන, සිව් විසරද ඥාන තුල පිහිටලා, අසාධාරණ ඥාන තුල පිහිටලා, මහා කම්ම විභංග ඥානෙ පිහිටලා භාග්‍යතුන් වහන්සේ මේවා දේශනා කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේට තියෙන පුරුෂේන්ද්‍රිය ඥානය, ඊළඟට පුරුෂ පුද්ගල පරෝපරිය ඥානය අපි ඉගෙන ගත්තා. ඇත්තටම අපිට මේවා සිහි කර කර වන්දනා කර ශාස්ත්‍රුන් වහන්සේ මුළු හදවතින්ම සරණ යන්ට ලැබෙන එක කොයි තරම් වාසනාවක්ද. මැරෙන කල් ඒ සරණ සිහි කර ඉන්න ඕන. ඒකයි හැම වැඩ සටහනකම තිසරණම සරණ යන්න කියලා කියන්නේ. ඒ සරණ හදවතේ පිහිටියොත් බුදුරජාන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න එයා භවයයි සුදුස්සෙක් වෙනවා. මාර්ගය පුරුදු කරන්න සුදුස්සෙක් වෙනවා එයා. ඉතින් ඒ නිසා ඊළඟට දැන් පුරුෂ පුද්ගල පරෝපරිය ඥානෙත් එක තේරුම් ගත්තා. දැන් ධර්මයේ නිතර අහන, ධර්මයෙන් සිත පිනා යන, ප්‍රීතියටපත් වෙන, දහං අර්ථ තේරුම් ගන්න කෙනා සමාජයේ අනිත් අයට වැඩිය එයා වෙනස්. දැන් ධර්මයේ ඉගෙන ගන්නවා, ධර්මයෙන් සතුට වෙනවා ගොවියෙක්. ඒතර කුඹුරු කොටන අනිත් ගොවියන්ගෙන් ඒ ගොවියා වෙනස්. ඒතර අනිත් අය යන තැනට නෙමෙයි එයා යන්නේ. ඊට පස්සේ රජේ රස්සාවක් කරන කෙනෙක් මේ ධර්මය අහනවා. ඉගෙන ගන්න ළමෙක් අහනවා. කැම්පස් එකේ ළමෙක් අහනවා. මේක භික්ෂුන් වහන්සේ නමක් අහනවා. ඒතකොට එයාලා අනිත් අය යන තැනට නෙවෙයි යන්නේ. ඒ ධර්මයේ ඇසීම, ධර්මයේ තේරුම් ගැනීම, ප්‍රීති ප්‍රමෝදයට පන්ත්වීම, ඒ ධර්මයේ අර්ථ වටහා ගැනීම, සරණ යාම. ඒකෙන් ඒ කෙනාව විශේෂ තැනකට අරන් යනවා. ඒතකොට ඒ එක මට්ටමට ඔක්කොම එක වාගේ හිටියා කියලා පුජ්‍යලියෝ ප්‍රමාණ කරන්න බෑ. යාළගේ හිත ඇතුළේ වැඩ කරන විදිහ. ඒ පුජ්‍යලියෝ ප්‍රමාණ කිරීම පිළිබඳව ඥානෙ තියෙන බුදුරජාන් වහන්සේට. ඒකයි බුදුරජාන් වහන්සේගේ පුරුෂ පුද්ගල පරෝපරිය ඥානය කියන්නේ. අද අපි ඉගෙන ගන්නවා අධිදේව ඥාන දර්ශනය.
අධිදේව ඥාන දර්ශනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒක මෙහෙම වදාළේ. දැන් මේ සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ පස්වෙනි පොත් වහන්සේගේ අට්ඨක නිපාතේ චාපාල වර්ගයේ තියෙන අධිදේව ඥාන දර්ශන සූත්‍රය. අධිදේව ඥාන දර්ශනය ගැන වදාළ දෙසුම. බුදුරජාණන් වහන්සේ ගයාවේ ගයා ශීර්ෂයේ වැඩ සිටිසේක. ගයාවේ ගයා ශීර්ෂයේ අදටත් තියෙනවා. මම ගිහිල්ලා තියෙනවා. එතකොට ඒකට එක එක නම කියන ප්‍රාග්බෝධිය කියලා කියනවා. මේ නෑ ගයා ශීර්ෂ කියන නම අදටත් තියෙනවා. ප්‍රාග්බෝධිය කියලා කියන්නේ මේ දුර්ගේශ්වරි වලට. ගයාවේ නගරයට ඈත පේනවා. ඒ පර්වතය. අද ඒ පර්වතයේ මුදුනේ ওই දෙවි දේවතාවුන් වහන්සේලාට කෝවිල් හදලා හැම පර්වතයකම කෝවිලක් කොතනක හරි තියෙනවා. ගයා ශීර්ෂයේ තමයි බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන තුම්බෑ ජටිලයන් සහිත ඒ 1000 පැවිදි කරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගයා ශීර්ෂයේ. ඒ ගයා ශීර්ෂයේ ආදිත්ත පරියාය සූත්‍ර ධර්මයේ දේශනා කරනකොට තමයි ඒ පිරිස අරහත්ත්වයටපත් උනේ. ගයා කාශ්‍යප හිටපු තැන තමයි අද විෂ්ණුපාද ටෙම්පල් කියලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා අදටත් තියෙනවා. කළු ගලේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා පිහිටලා. ඉතින් මේ පිරිසිදු කිරි වක් කරනකොට ඒ සිරිපතුල මේ කිරි වලින් පිරීලා පතුල පේන්න ගන්නවා. දික් විලුඹින් යුතු, දික් ඇඟිලි වලින් යුතු මනාසේ පොළවේ පිහිටන උතුම් සිරිපා සටහන දකින්න ලැබෙනවා. ඉතින් දකුණු සිරිපා එහි වැඩ ඉන්නේ. වම් සිරිපා සමනල කන්දේ. ඉතින් ඒ සිරිපා වඳිනකොට හරියට සතුටු හිතුණා. බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපායි දකුණු සිරිපායි සිරිපා සංගලම වඳින්න ලැබුණා කියලා. ඉතින් ඒ නිසා පින්වත්නි, ඉතින් ඒ ගයා ශීර්ෂයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ බුදුරජාණන් වහන්සේ සංඝය අමතා වදාලා භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, සම්බුද්ධත්වයට පත්වෙන්න පෙර සම්බුද්ධත්වයට පත්වෙන්න කලින් සිද්ධාර්ථ බෝධිසත්ව කාලේ භාවනාවෙන් සමාධියෙන් වෙර වඩා සමාධිය වඩනකොට ඒ සමාධිය තුල මට ආලෝකේ පේන්න ගත්තා. සමාධි ආලෝකේ තියෙනවා. එතකොට මේ සමාධි ආලෝකයේ තුලින් දෙවියන් දිහා බලද්දිත් ආලෝකයක් විදියට පේන්නේ. එතකොට ආලෝකයක් පේනවා. එතකොට හිතුණා මට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මට හිතුණා මට මේ සමාධි ආලෝකයේ තියෙනවා භාවනාව තුල. නමුත් මට මේ රූප පේන්නේ නෑනේ. මේ දෙවිවරුන්ගේ රූප. එතකොට අධිදේව ඥාන දර්ශන කියන්නේ මේ ඔක්කොම එකතු වෙලා අවසානට කාරණා 8ක් තියෙනවා පින්වත්නි. ඉතින් පින්වත් මහණෙනි, මට ඒ අදහස ඇති වුණාට පස්සේ මම ආලෝකයක් හඳුනා ගන්නවා නම්, මට ඒ රූපත් පේනවා නම්, මේ මගේ ඥාන දර්ශනයේ ගොඩාක් පිරිසිදු වෙනවා නම් හොඳයි කියලා කල්පනා කරලා මම තව වීරිය කරනකොට, භාවනාවේ හිත දියුණු කරනකොට මගේ ඥාන දර්ශනයේ හොඳට පිරිසිදු වෙලා ගියා. භාවනා ආලෝකයක් තියෙනවා සමාධිය තුල. රූපත් පේනවා. දෙවිවරුන්ගේ රූප පේනවා. හැබැයි දෙවිවරුන්ගේ රූප පේනුණාට ඒ දෙවිවරුත් එක්ක කතා කරන්න බෑ. ඊළඟට සාකච්ඡා කළේ නෑ. කතා කළේ නෑ. දෙවිවරු පේනවා. ඒතර කතා කරන්නේ මේ ඊළඟට සාකච්ඡා කරන්නේ දෙවිවරුත් එක්ක ඉන්න බෑ. නමුත් පේනවා දෙවිවරු. ඉතින් මට හිතුණා බුදුරජාණන් වහන්සේ වදාලා බෝධිසත්ව කාලෙම හිතුණා මට මේ දෙවිවරුත් එක්ක කතා කරන්න නැත්තම්, දෙවිවරුත් එක්ක එකට ඉන්න නැත්තම්, දෙවිවරුත් එක්ක සාකච්ඡා කරන්න නැත්තම් කියලා. ඉතින් මම මෙහෙම හිතලා හොඳට සමාධිය දියුණු කළා. ඒ සමාධිය මම හොඳට දියුණු කරනකොට ඕන්න මේ ටික කාලයකින්ම මාගේ ඥාන දර්ශනේ පිරිසිදු වෙලා ගියා. ඒ තමයි මට දැන් දිව්වරු, මට සමාධි ආලෝකයක් තියෙනවා. රූපත් පේනවා. දෙවිවරුත් එක්ක එකට ඉන්නවා. කතා බස් කරනවා. සාකච්ඡාවටත් පැමිණෙනවා. ඉතින් මට හිතුණා මං එහෙම හිටියට මං දන්නේ මේ දේවතාවෝ අසවල්
දේව නිකායෙන් පැමිණියේ කියලා මේ දෙවිවරු දැන් එක දෙවිවරු ඉන්නවනේ. දැන් මනාපකායික ඉන්නවා, කිඩ්ඩාපදූසික ඉන්නවා. ඊළඟට එක එක දෙවිවරුන්ගේ ස්වභාවල්, චාතුම් මහරජේක, ඊළඟට ඒ වගේ එක එක සූර අසුර, එක එක දේව නිකායවල තියෙනවා. ඒතර මේ දෙවිවරු දැක්කට මේ දෙවිවරු කොයි නිකායෙන්ද ආවේ කියලා හිතට වැටහෙන්නේ නැහැ. ඒතර මට හිතුණා මේ දෙවිවරු කොයි නිකායෙන්ද ආවේ කියලා තේරුම් ගන්න පුළුවන් තරමටම මගේ හිතේ ඥාන දර්ශනේ වැඩෙනවා නම් හොඳයි කියලා. එහෙම හිතලා මං ආපහු සමාධිය දියුණු කරනකොට හොඳට ඥාන දර්ශනේ පිරිසුදු වෙලා මටම දැනගන්න ලැබුණා. දැන් භාග්‍යතුන් වහන්සේටම බෝධිසත්ව කාලෙම අවබෝධ වෙනවා මේ දෙවියා අහවල් නිකායෙන් ආවේ. අහවල් තැන ඉන්නේ අහවල් තැන කියලා ඒ දෙවියගේ සියලු විස්තර ටික හිතට එනවා දකින්නකොටම. ඒ දේවතා ඥාන දර්ශනය. හැබැයි එහෙම ආවට මේ දෙවිවරු දිව්‍ය ලෝකෙට ආවේ අහවල් කර්ම විපාකේ කරලා. මේ කර්මය කළා ඒකේ විපාකයක් විදිහට තමයි මේ උපන්නේ කියලා ඒ දෙවිවරු දිව්‍ය ලෝකෙ ඉපදුනේ මොන කර්මයක් කරලාද කියලා හිතෙන්නේ. ඒතකොට මහ බෝධිසත්වයන්ට හිතුණා මට මේ දෙවිවරු දැක්කට පස්සේ මේ දෙවිවරු අහවල් කර්මය කරලයි මේ දිව්‍ය ලෝකෙ ඉපදුනේ කියන දකින්න පුළුවන් නම් හොඳයි කියලා. ඔන්න ආයෙ සමාධිය හොඳට දියුණු කරනකොට ඒ ඥාන දර්ශනයෙන් මහ බෝධිසත්වයන්ට වැටහුණා, පෙනෙන්න ගත්තා මේ කර්මය කරලයි මේ දෙවියා මෙතෙන්ට ආවේ. මේ කර්මය කරලයි මේ දෙවියා මෙතෙන්ට ආවේ. ඒතකොට බුදුරජාණන් වහන්සේට යම් දෙවියෙක් පෙනුනොත් ඒ දෙවියා මොන නිකායෙන්ද ආවේ, මොන කර්මය කරලාද ඒ දිව්‍ය ලෝකෙ ඉපදුනේ, ඒ ඔක්කොම පේනවා. ඒ පේන ඥානය මොකද්ද? අධිදේව ඥාන දර්ශනය. අධිදේව ඥාන දර්ශනය. ඒක පේනවා. ඒක බෝධිසත්ව කාලෙම වැඩි. ඊට පස්සේ බුදුරජාණන් මහ බෝධිසත්වයෝ කල්පනා කළා මට දැන් දෙවිවරු අහවල් කර්ම විපාකයෙන් මෙහි උපන්නා කියලා පේනවනේ. මට ඒ වගේම මේ අහවල් මෙහි ඒකේ දෙවිවරු එක එක ඒවා කනවා, බොනවා, සැප දුක් විඳිනවා. දැන් දිව්‍ය ලෝකෙ ඉපදෙන්න කර්මයනේ දැක්කේ. මේ කන බොන, සැප දුක් විඳින මේ අය විඳින දේවල්, කන බොන දේවල් ඒවා කොයි කර්මානුරූපව දේවල් ලැබෙන්නේ. ඒක දකින්න නැත්තම් හොඳයි කියලා හිතුණා. එහෙම හොඳයි කියලා හිතලා සමාධිය හොඳට පිරිසිදු කරනකොට වෙර වීරියෙන් ඔන්න ඥාන දර්ශනය ඇති වුණා. ඒ දෙවිවරු කෑමක් ගත්තත්, සැපක් වින්දත්, යම්කිසි විඳීමක් ලැබුවත් ඒ සියල්ලම අහවල් කර්මවල විපාක කියලා මහ බෝධිසත්වයන්ට පේන්න ගත්ත ඥාන දර්ශනය. ඕනම දෙවියෙක්ගේ. ඊට පස්සේ බෝධිසත්වයන්ට හිතුණා මේ දෙවිවරුන්ගේ ආයුෂ කොච්චරද තියෙන්නේ කියලා. ඒ දෙවියා දැකම අහන්න නැතුව ඔහුගෙන් දකින්න ඥානයක් ලබා ගන්න නැත්නම් හොඳයි කියලා, ඥානෙ පිරිසිදු කර ගන්න නැත්නම් හොඳයි කියලා මහ බෝධිසත්වයන්ට හිතුණා. එතකොට ඒ සමාධියම නැවත පුරුදු කළා. එතකොට ඒ පුරුදු කරනකොට ඒ දෙවියන්ගේ ආයුෂ කොච්චරද කියලා ඥාන දර්ශනෙට පේන්න ගත්තා. එතකොට භාග්‍යවතුන් වහන්සේට දෙවියෙක් දැක්කම ඒ දෙවියාගේ රූපය, සැප දුක ආපු නිකාය, කන බොන දේවල්, ආපු කර්මය, කන බොන දේවල් විඳින දේ, ඒවා කරපු පින් ආයුෂ පවා පේනවා භාග්‍යවතුන් වහන්සේට. ඒක ඥාන දර්ශනය. අධිදේව ඥාන දර්ශනය. ඊට පස්සේ බෝධිසත්වයෝ කල්පනා කළා දැන් මට මේ දෙවියන්ගේ ආයුෂ පේනවා. මෙවැනි වූ දීර්ඝ ආයුෂ මේ වගේ ආයුෂ තියෙනවා කියලා. ඊට පස්සේ නමුත් මට දැනගන්න උවමනාවක් තියෙනවා මම කලින් මේ දෙවිවරුත් එක්ක වාසය කරලා තියෙනවද? මේ දෙවිවරුත් එක්ක කලින් වාසය කරලා තියෙනවද කියලා මේ බලන්න හිතුණා. ඒ දෙවිවරුත් එක්ක කලින් ජීවිතවල ඉඳලා තියෙනවද කියලා. ඊට පස්සේ මේ සමාධිය හොඳට වඩනකොට භාග්‍යතුන් වහන්සේට පේනවා මහා බෝධිසත්වයන්ට සංසාරේ ඔවුන් එක්ක හිටපු ඒවා. එතකොට භාග්‍යතුන් වහන්සේට යම් දෙවි කෙනෙක් පෙනුනොත් මේ දෙවියාගේ රූපය, වයස, කන බොන දේවල්, ආපු කර්ම,
ඒවයි ඊළඟට ඒ දෙවියා සංසාරේ මහ බෝධිසත්වෝ පෙරම් පුරාගෙන එන ගමනේ බෝධිසත්වයන්ට එහු මුණ ගැහිලා තියෙනවද කියලා දන්නවා. ඒකට කියනවා අධිදේව ඥාන දර්ශනය කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ විදිහට මේ සියල්ලම ඥාන දර්ශනේ වඩාන් පිරිසුදු වුණා. මහණෙනි මම පසු කාලයේ අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව කාය ජීවිත දෙකේ අපේක්ෂා නැතුව වාසය කරන්නෙම්. ආලෝකයේද හඳුනමි. රූපයේද හඳුනමි. ඒ දෙවියන් සමග සිටීම කතාබස් කිරීම සාකච්ඡා කිරීමට පැමිණියෙමි. මේ දේවතාවෝ අසවල් දේවනිකායෙන් දෙවරුන් අහවල් දේවනිකායේ දෙවරු කියලත් මම දැනගත්තා. මේ කර්ම විපාක වලින් තමයි චුත වෙලා දිව්‍ය ලෝකෙ ඉපදුනේ කියලත් මම දැනගත්තා. මේ සැප දුක් විඳින්නේ මේ දෙවරු අහවල් කර්ම කරලා කියලත් දැනගත්තා. මේ බඳු දීර්ඝායුෂ ඇති කියලා ඒ අයගේ ආයුෂත් දැනගත්තා. බොහෝ කල සිටින දෙවරු කියලා. මේ දෙවරුන් සමග මම කලින් භවයන්හි වාසය කළ විරුද්ධ වාසය නොකළ විරුද්ධ කියලත් මම දැනගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි යම් තාකල් මාහට මෙසේ පරිවර්ත 8කින් යුතු උතන කාරණා 8ක් තියෙනවා. ඒ රූප හඳුනා ගැනීම, ඉස්ලාම් දේවතා ආලෝකය, රූප හඳුනා ගැනීම, කතාබස් කිරීම, දේව නිකාය දැන ගැනීම, ඊළඟට ඒ දිව්‍ය ලෝකෙ ඉපදෙන කර්මය දැන ගැනීම, සැප දුක් විඳින කර්ම දැන ගැනීම, ආයුෂ දැන ගැනීම, ඒ දෙවියොත් එක්ක කලින් හිටියද කියලා දැන ගැනීම. කාරණා 8ක් තියෙනවා. ඒ කාරණා 8කින් යුතු අධිදේව ඥාන දර්ශනය පිරිසුදුව නොහැටුනේ වෙයිද? ඒ කියන්නේ ඒක සම්පූර්ණයෙන් පිරිසුදු ඥානෙ ඇති උනේ නැද්ද? ඒ තාක් කල් පින්වත් මහණෙනි මම දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥා දුන්නේ නැහැ කියනවා. එතකොට බලන්න බුදුරජාන් වහන්සේගේ ඥානෙ බුදු වෙලා කරන්න දෙයක් තියාගත්තේ නැහැ. නිකලෙස් වෙනකොටම සියල්ල පරිපූර්ණයි. යම් ආකාරයකින් මේ තුන් ලෝක ධාතුවේම දස දහසක් සක්වල දෙවිවරුන් තුන් ලෝකේම දස දහසක් සක්වල සකල සක්වල දෙවිවරුගේ රූප ඒ දෙවිවරුත් එක්ක කතා බහ ඒ දෙවිවරුත් එක්ක ඒ දෙවිවරුන්ගේ කරපු කර්ම ඒ දෙවිවරුන්ගේ සැප දුක් විඳීම ආයුෂ ඒ දෙවිවරුන්ගේ නිකාය ඊළඟට ඒ දෙවිවරුත් එක්ක කලින් තමන් හිටපු ජීවිත ওই ටික ਸਰව සම්පූර්ණ ආකාරයකින් කාරණා 8කින්ම යම් තාක් කලක මාහට පරිවර්ත 8කින් යුතු අධිදේව ඥාන දර්ශනය පිරිසිදුව වැටහුනේ වෙයිද? එකල්හි මම පින්වත් මහණෙනි දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බමුණන් සහිත වූ සමන බ්‍රාහ්මණයන් සහිත වූ බ්‍රහ්මයන් සහිත වූ මේ ලෝකේ සම්මා සම්බුද්ධයි කියලා මම ප්‍රතිඥා දුන්නේ ඊට පස්සේ කියවා. පුදුම සහගතයි. මාහට මේ ඥාන දර්ශනය උපන්නේය. ඒ ඥාන දර්ශනය ඇති වුණාට පස්සේ මාගේ සිත අකෝප්‍ය වුණා. හිත අචංචල වුණා. විමුක්තියේම පිහිටියා. නොවෙනස් වෙන ස්වභාවයටපත් වුණා. ඒ භාග්‍යතුන් වහන්සේටම ඥාන දර්ශනය ඇති වුණා. මේ තමයි අන්තිම උපත. අයමන්ති මාජාති නත්ති දහනි පුනබ්බව. ආය පුනර්භවයක් නැහැ කියලා. එතකොට මේ බලන්න බුදුරජාණන් වහන්සේගේ අධිදේව ඥාන දර්ශනය ඔය. එතකොට දෙවිවරුන්ගේ සකල ස්වභාව උන්වහන්සේට අවබෝධ වෙලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට සියලුම ප්‍රේතයන්ගේ ප්‍රේත ජීවිත, යක්ෂයන්ගේ යක්ෂ ජීවිත, මිනිස්යන්ගේ මනුෂ්‍ය ජීවිත ඒවා හටගත්ත හැටි කලින් ජීවිත ඊළඟට යන ජීවිත ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේට පෙනෙනවා. ඒක භාග්‍යවතුන් වහන්සේගේ ඥාන දර්ශනයක්. එතකොට හිතන්න බුදු කෙනෙක් වින්වතුනි දෙවියෙක් එක්ක කතා කළා.
මිනිස්සු එක්ක කතා කළත් කාත් එක්ක කතා කළත් බුදුරජාණන් වහන්සේගේ තියෙන ඒ සම්බුද්ධ ඥාන ඉදිරියේ ඒ කිසිම දෙයක් වැහෙන්නේ නැහැ. මේ ඔක්කොම එකතු වුණාට පස්සේ වැහෙන්නේ නැහැ. අනාවරණ ඥානය. එතකොට මේකේ පින්වතුනි බලන්න මේ ඥානෙත් එක්කම පෙර ජීවිත දැකීමේ ඥානය එකතු වෙලා මේ ඥාන දර්ශනය හැදුනේ. දිබ්බ සෝත දෙවියොත් එක්ක කතා කරන එක දුර තියෙනව ඇහෙන දිබ්බ සෝත ඥානය. දිබ්බ චක්කු ඥානය, චතුූපපාත ඥානය. ඊළඟට සබ්බත් ගාමිනී පටිපදා ඥානය. අර ඕනම උපතකට යන වැඩපිළිවෙල දකින්න ඥානයක් තිබේ දස තථාගත බලවල. ඒ ඥානෙ ඔක්කොම එකතු වුණ තැන අධිදේව ඥාන දර්ශනය. දෙවරුන්ගේ සියලු ස්වභාව කාරණා 8කින් ඒ දෙවරුන්ගේ ආලෝකය, රූපය, කතාබහ ඊළඟට ඉපදෙන්න කරපු කර්ම, විඳින සැප දුක්, ආපු නිකාය, ඒ සැප දුක් විඳින කර්ම, ඊළඟට ඒ දෙවරුන්ගේ ආයුෂ, ඒ දෙවරුත් එක සසරේ හිටියද නැද්ද කියන එක දකිනවා. දැන් අපි ගත්තොත් සහම්පති මහ බ්‍රහ්මයා කාශ්‍යප බුද්ධ ශාසනයේ සහක කියන භික්ෂුව. ඒ කාලේ මහ බෝධිසත්වයෝ ජෝතිපාල කියන භික්ෂුන් වහන්සේ නමක්. ඒතර කාලේ මොන ගහිලා තිනවද ඒ ඔක්කොම පේනවා දන්නවා. ගටිකාර බ්‍රහ්මරාජයා භාග්‍යතුන් වහන්සේට වඳින්න එනකොට කලින් ජෝතිපාල කාශ්‍යප බුද්ධ ශාසනයේ ජෝතිපාල මානවකයා මේ සමග මේ හිතවත් වෙලා හිටපු ගටිකාර කුඹල් කරුවා. ඒ භාග්‍යතුන් වහන්සේ දුටු ගමන් දන්නවා. ඒක භාග්‍යතුන් වහන්සේගේ අධිදේවතා ඥාන දර්ශනේ. බක බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකෙනේ කොහෙන්ද ආවේ කියලා දන්නවා. බක බ්‍රහ්මයාට කිව්වා මේ බ්‍රහ්මයේ කලින් ඔබ මාගේ ගුරුවරයා වෙලා හිටියා කියනවා සංසාරේ. කලින් ඒ බක බ්‍රහ්මයා ගුරුවරයා මහ බෝධිසත්වයේ ශිෂ්‍යයා. ඉතින් ඒ මේ තාපසීන් වහන්සේ හරි ආදරේ ශිෂ්‍යයාට. පුදුම ආදරේ ශිෂ්‍යයාට ගොඩාක් හිත බැඳිලා ආදරේ. ඊට පස්සේ ඔහොම ඉද්දින් ඒ ශිෂ්‍යයා මේ තාපසීන් වහන්සේට හදිසියේ රජතුමාට අනුශාසනා කරන්නට ලුණු ඇඹුල් හොයාගෙන ඉන්න සිද්ධ වුණා. මේ ශිෂ්‍ය නම වනේ නැවතුණා. මේ ශ්‍රාවකයා මේ ගෝලයා. ඊට පස්සේ අර තාපසීන් වහන්සේ ඇවිල්ලා මේ නගරයට ඇවිල්ලා මිනිස්සු අතර ගැවසෙනකොට නිතර මතක් වුණා මේ තමන්ගේ ශිෂ්‍යයා. ලෙඩ වුණා. ඒ ලෙඩ වෙලා කන් වලින් සැරව ගලනවා. ගොඩාක් අසාධ්‍ය වුණා. කිසිම බෙහෙතකින් සුවයක් නැහැ. ඊට පස්සේ එහෙම ඉන්නකොට තමයි නුවණැති කෙනෙකුට හිතුනේ මට මතක හැටියට මේ කියන්නේ මේ මොකක් හරි හේතුවක් තියෙනවා මොහුගේ හිත වෙන තැනක සෙනෙහස තියෙන කෙනෙක් ඉන්නවා ඒ නැතිවීමෙන් මේ දුක හටගෙන තියෙන්නේ කියලා ආපහු හිටපු තැනට යවන්න ඕන කියලා. ඊට පස්සේ අර උස්සාගෙන ඒ තාපසින්නාංශ උස්සාගෙන මහ වනයේට ගියා. හොඳටම අසාධ්‍යයි. දුවගෙන ශිෂ්‍ය නම ඈතින් දකිනකොටම අනේ මගේ ශිෂ්‍ය නම කියලා ආදරෙන් වැළඳගත්තා. ඊට පස්සේ උපස්ථාන කළා දවසින් දෙකකින් රෝගී සුව වුණා. බක බ්‍රහ්මයාට භාග්‍යවතුන් වහන්සේ වදාලා අතීතේ මාව නොදැක ඉන්න බැරුන් හිටියේ කිව්වා. දැන් මේ කලින් ලැබිච්ච ඒ පුණ්‍ය 이르දි වලින් මේ පින්කම් වලින් ලැබිච්ච ආනුභාවයෙන් මේ බ්‍රහ්ම ලෝකෙට වෙලා මත් වෙලා ඉඳපා කිව්වා. මේවා අනිත්‍යයි කිව්වා. සංකතයි කිව්වා. පටිච්ච සමුප්පන්නයි කිව්වා. ඔබ තව මෙච්චර ආයුෂ මෙච්චර ගානකින් ඔබ මෙතනින් චුත වෙනවා අහවල් නිකායේ උපදිනවා. මේව ස්ථිරයි කියලා හිතන්න එපා කියලා සංවේගයටපත් කළ භාග්‍යවතුන් වහන්සේ වැඩි. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ තියෙන පුදුම සහගත දෙයක් තමයි සංසාරේ කවුරු හරි බුදුරජාන් වහන්සේට මුණ ගැහිලා තියෙනවා නම් අනිවාර්යෙන් එයාට නම් පිහිටක් ලැබෙනවාමයි. ඒකයි පින්වතුනි සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සෙය්‍යෝ හෝතින පාපියෝ. ඒ සත්පුරුෂයෝ සමගමයි ඉන්න ඕන. සත්පුරුෂයෝමයි ඇසුරු කරන්න ඕන. සත්පුරුෂයන් සමගමයි යාළු වෙන්න ඕන. සත්පුරුෂයෝ ඇසුරු කරන කෙනාට පිරිහීමක් වෙන්නේ නැහැ. කවදා හරි පිහිටක් එනවා. සත්පුරුෂයොත් එක්ක ඉන්න. ඔබ සත්පුරුෂයෝ ඇසුරු කරන්න.
ඉතින් ඒ නිසා පින්වතුනි මේ බලන්න මේ අපි ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේගේ අධිදේව ඥාන දර්ශනය. ඊළඟට පින්වතුනි අපේ භාග්‍යතුන් වහන්සේ ඔය සමාධියෙන් ඔය ඔක්කොම ටික භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුදු බවට පත් වෙනකොට ගයාවේ වජිරාසන ජයසිරි මහ බෝසෙවෙනි උපදවාගත්ත ඥාන. මේවා අහන්න හරි ලැබෙන එක ගැන සතුටු වෙන්න පින්වතුනි. තව තියෙනවා සමාධියෙන් දියුණු කරන එක්තරා සමාධියේ ස්වභාවයක්. ඒකට කියනවා අභිභායතන. මේ අභිභායතන 8ක් තියෙනවා. මේ අභිභායතන 8ත් ਸਰව සම්පූර්ණ යන් වැඩුවාද ඒ ਸਰව සම්පූර්ණ වීමත් එක්කම සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් වුණේ. සම්මා සම්බුද්ධත්වය කියන්නේ සුළු එකක් නෙවෙයි පින්වත්නි. ඉතින් ඊට පස්සේ තමයි භාග්‍යතුන් වහන්සේ අභිභායතන වඩින හැටි ශ්‍රාවකයන්ට කියලා දෙන්නේ. මොනවද අභිභායතන කියන්නේ? ඔන්න සමාධියෙන් වාසය කරනවා. වාසය කරනකොට මේක හොඳට අහගෙන ඉන්නේ 8 ආධ්‍යාත්මෙහි රූප සංඥායත්තේ නොයෙක් බාහිර ස්වල්ප වූ වර්ණවත් දුර්වර්ණ රූප දකිනවා. ඒවා මැඬගෙන දනිමි දකිමි යන සංඥාව ඇත්තේ වෙයි. මේ පළමු අභිභූ ආයතනයයි. සමස්තයක් වශයෙන් අභිභායතන කියන්නේ අභිභූ කියන්නේ සමාධියෙන් තුල රූප බාහිර රූප දකිනකොට ඒවා දැනගෙන දන්නවා දකින්නවා කියනත් එක්ක රූප මඩිනවා සමාධියෙන්. ඊළඟට තියෙනවා අධ්‍යාත්මෙහි රූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර අප්‍රමාණ වූ වර්ණවත් දුර්වර්ණ රූප දකින්නවා. ඒවා මැඬගෙන දනිමි දකිමි යන සංඥාවෙන් වාසය කරනවා. මේක දෙවෙනි අභිභායතනය. ඊට පස්සේ අධ්‍යාත්මයේ අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර ස්වල්ප වූ වර්ණවත් දුර්වර්ණ රූප දකි. ඒවා මැඬගෙන දනිමි දකිමි යන සංඥාව ඇත්තේ වෙයි. මේක අභිභායතනයක්. මේක තමයි තුන්වෙනි අභිභායතනය. ඒ කියන්නේ බාහිර දේවල් මැඬ පවත්වා ගන්නවා. අධ්‍යාත්මීය සමාධිය රැක ගන්නවා. ඊට පස්සේ තියෙනවා හතරවෙනි අභිභායතනේ ආධ්‍යාත්මීය අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර අප්‍රමාණ වූ ඉසල තිබි ස්වල්ප වූ දැන් අප්‍රමාණ වූ වර්ණවත් දුර්වර්ණ රූප දකි. ඒවා මැඬගෙන දනිමි දකිමි යන සංඥාව ඇත්තේ වෙයි. මේ සිව්වෙනි අභිභූ ආයතනයයි. ඊළඟට පස්වෙනි එක ආධ්‍යාත්මයේ අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර නිල් පැහැ ඇති නීල නිදර්ශන ඇති නිල් ආලෝක ඇති රූප දකි. ඒවා මැඬගෙන දනිමි දකිමි යන සංඥාව ඇත්තේ වේ. මේ පස්වෙනි අභිභූ ආයතනයයි. ඊළඟට හයවෙනි එක ආධ්‍යාත්මයේ අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර කහ වූ කහ පැහැ ඇති කහ නිදර්ශන ඇති කහ ආලෝක ඇති රූප දකි. ඒවා මැඬගෙන දනිමි දකිමි යන සංඥාව ඇත්තේ වේ. මේ හයවෙනි අභිභූ ආයතනයයි. 7 ආධ්‍යාත්මීය අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර රතු වූ රතු පැහැ ඇති රතු නිදර්ශන ඇති රතු ආලෝක ඇති රූප දකි. ඒවා මැඬගෙන දනිමි දකිමි යන සංඥාව ඇත්තේ වේ. මෙය 7 වෙනි අභිභූ ආයතනයයි. ආධ්‍යාත්මෙහි 8 වෙනි එක ආධ්‍යාත්මීය අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර සුදු පැහැ ඇති සුදු නිදර්ශන ඇති සුදු ආලෝක ඇති රූප දකි. ඒවා මැඬගෙන දනිමි දකිමි යන සංඥාව ඇත්තේ වේ. මේ 8 වෙනි අභිභූ ආයතනයයි. පින්වතුනි අවස්ථා 8ක තමාගේ හිත සමාධියේ වඩන ගමන් අවස්ථා 8ක බාහිරව පේන දේ මැඬ වාසය කරනවා. එතකොට ඒක කරන එක අභිභායතන කියලා එක්තරා ස්වභාවයක් සමාධියේ එක්තරා තත්වයක්. භාවනාවේ එක්තරා පුහුණුවක් මේක. මේ සියලු පුහුණුව ਸਰව සම්පූර්ණයෙන්ම භාග්‍යතුන් වහන්සේ ප්‍රගුණ කළා, අවබෝධ කළා, සාක්ෂාත් කළා. බුදුරජාණන් වහන්සේ එතකොට සමාධියක කොච්චර දේවල් තියෙනවද? ඇත්තටම මේ ලෝකයේ තියෙන සමාධි විෂය පිළිබඳව බුදුරජාණන් වහන්සේ තරන්නම් සිතාගත නොහැකි මේවා විග්‍රහ කරන්න. මොකද බුදුරජාණන් වහන්සේ දෙවියන් මරුන් බමුන් සහිත ලෝකේ සියලු දෙනා දන්නා දකිනා සියල්ල අවබෝධ කළානේ.
එතකොට දෙවියන් මරුන් බමුණු සහිත ලෝකේ සියලු දෙනා වඩන බ්‍රාහ්මියෝ වඩන භාවනා සමාධි, දෙවියෝ වඩන භාවනා සමාධි, ඍෂිවරු, තාපසවරු සියලු දෙනාගේම සමාධි භාග්‍යතුන් වහන්සේ හිතින් දැක්කනේ. දැන් සාමාන්‍යයෙන් අද කාලේ කෙනෙක් ධර්මයට අනුකූල නැතුව තමන් තනියෙන් භාවනා කළා භාවනාවක් විස්තර කළොත් එහෙම එයාගේ දැනුමට අනුවනේ භාවනාව විස්තර කරන්නේ. එයාගේ දැනුමට අනුව. දැන් තමන්ගේ දැනුමට භාවනාව විස්තර කළ අමාරු වැටෙන එකක් නේද? මහා කම්ම විභංග සූත්‍රය අපි ඉගෙන ගත්තේ. එයාට භාවනාවටම පේනවනේ මේ දුෂ්චරිතය කරපු කෙනා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා සුචරිතය කරපු කෙනා අපායෙ ගිහිල්ලා පේනුණානේ. නමුත් ඒ දකින්න ස්වභාවයේ ඉක්මවා ගිය ඥාන දර්ශනේ තථාගතයන් වහන්සේ තියෙන එක කොහොමද උනේ කියලා. ඒ වගේ භාවනාව දැන් අපි දැන් ගත්තොත් එහෙම අද කාලෙත් ওই තැන් වල දැන් නම් චුට්ට මුළු ගැන්නලා පොඩි භාවනා ක්‍රම තියෙනවා මේක හරි කියලා ඉස්සර තිබ්බ ඔය පිම්බීම හැකිලිම ඊළඟට පාදේ ඉසවීම තැබීම රූපයක් දකින්නකොට දැක්කා අහනකොට ඇහුණා මොකක් හරි දැනෙනකොට විඳුණා රාගයක් කියුණ රාගයක් ආවා කියලා එක භාවනා ක්‍රම. ඉතින් එක කෙනාට හිත භාවනාවට හිතේ යම් සමාධියක් ඇති වෙච්ච සිස්ටම් තමයි යාලා කියාගෙන යන්නේ. නමුත් ඒ තමන්ට එකක් ඒක. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ සකල ලෝක ධාතුවම අවබෝධ කරලා අවබෝධයක් කරා යෑම පිණිස පමණක් හේතු වෙන භාවනා ක්‍රම. නැත්නම් භාවනා ක්‍රම ඕන තැනක් තියෙනවා. මම ඉස්කෝලේ යන කාලේ එක ගුරුවරයෙක් හිටියා භාවනාව පැත්ත කරපු. ඒ ගුරුවරයා භාවනාවෙන් ආකාශයෙන් ඉරිදියක් උපද්දවලා එයා කරන භාවනාව තමයි මම කියලා භාවනා කරනවා. ඒ භාවනා අරමුණ මම. ඒ භාවනා ක්‍රමයෙන් කියලා දෙන්න මාව වෙනවම ගෙන්නගෙන ගියා ඉස්කෝලේ යන කාලේ මම ළමයා කාලේ මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා මෙහෙමයි කියලා මට ගොඩක් විස්තර කියලා දුන්නා. එතකොට ඒ වුණාට ඒක යාගේ මොකක් හරි එකක්. ඒකනේ බාහිර රටවල දැන් සුද්දන් එකයි සුද්දෝතින් ධර්මය සාද්ධාවක් මේකක් මොකුත් නැහනේ. ශාස්ත්‍රුන් වහන්සේ ගැන ධර්ම ඉගෙන ගන්නන්නේ නැහනේ. ඒ නිසා යාළුවට මෙඩිටේෂන් කියලා මොනවා හරි භාවනා ක්‍රමයක් මොකක් හරි හොයා ගන්නවා. එතකොට යාළුවට ඕනේ බණක් අහන්න නෙවෙයි. ඉඳගත්ත S2 පියාගත්ත මොකක් හරි එකක්. පින්වතුනි භාවනාව සමාධිය කියන එක ඇති වෙනවා කාමයේ තුලත්. ඒකනේ මේ ටීවී දිහා බලන මැච් එක දිහා බලන කට ඇරගෙන බලාගෙන ඉන්නවා කන කර ටික ගෙනියනවානේ මිනිස්සු හොරෙන්. එයාගේ හිත මේ මැච් එකේ එකඟ වෙලා. මැච් එකේ සමාධිය. කාමයේ තුල එකඟ වෙන සියල්ල වෙලාවේ දැන් ළමයි රෑ එළි වෙනකල් ෆෝන් එකේ එළි වෙනකල් රෑ 10ට පටන් ගත්ත ගමන් පාන්දර 4 5 වෙනකල් මේ ෆෝන් එකේ ඉන්නවා වෙලාව යනවා දැනෙන්නේ නැහනේ. ඇයි ඒ? කාමයේ තුල හිත එකඟ වෙලා. කාමයේ ධ්‍යානය කරනවා. ඒක බුද්ධ වචනේ තියෙන එකක්. ඊළඟට තරහින් වෛරයෙන් ඉන්නවනේ රෑ එළි වෙනකල් නිදි මරාගෙන. ඒකම හිතා ඉන්නවනේ. ව්‍යාපාදේ ධ්‍යාන කරනවා. නිදි කිර ඉන්නවනේ ඕන තරම්. නින්ද ධ්‍යාන කරනවා. පසුතැවිල්ල ධ්‍යාන කරනවා. විචිකිච්ඡාව ධ්‍යාන කරනවා. නීවරණ ධ්‍යාන කර ඉන්නවා. ඉතින් ඒ නිසා මේ හිත එකඟ වීමවත් එක අරමුණක ඉන්න එකවත් නෙවෙයි මෙතන හපංකම. ශාස්ත්‍රුන් වහන්සේ වදාළ වැඩපිළිවෙල ප්‍රගුණ කිරීම. හිත එකඟ වුණා හෝ නැතා හෝ බුදුරජාන් වහන්සේ වදාළ දේ පුරුදු කරනවා නම් ඒකයි මෙතන තියෙන්නේ. මේ තමයි මේ සමාධිය තුල හිත එකඟ කරගෙන යනකොට බාහිර රූප නිදර්ශනයේදී ඒවා මැඩ පවත්වා හිත ඉහළට ගැනීමේ යම් ක්‍රමයක් තමයි මේ අවිභායතන කියන්නේ. යම්කිසි එක්තරා භාවනාමය ස්වභාවයක් කියලා දැනට ඔබ තේරුම් ගත්තම ප්‍රමාණවත්. මේ සියල්ල බුදුරජාන් වහන්සේ වැඩුවනේ මේ ලෝකේ ගුරු උපදේශ රහිතවම වැඩුවනේ කියලා. ශාස්ත්‍රුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවටපත් වෙන්න සම්මා සම්බුද්දයි කියලා. ඊළඟට තියෙනවා පින්වතුනි විමෝක්ෂ. අෂ්ට විමෝක්ෂ කියන්නේ. එතකොට ඒකේ තියෙනවා රූප ධානයෙන් යුක්ත වූයේ බාහිර රූපයන් දකි. මේ පළවෙනි විමෝක්ෂයයි. රූප ධානයෙන් යුක්ත වෙලා බාහිර රූප දකිනවා. මෙන්න මේක. එතකොට මෙයා එකෙන් මිදිලා. එතකොට ඒක විමෝක්ෂයක්.
අධ්‍යාත්මයේ අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර රූප දකි. අධ්‍යාත්මයේ අරූප සංඥාව තියලා බාහිර රූප දකිනවා. මේක දෙවෙනි විමුක්තියයි. සුබ දෙයක් මේයි සලකා ධානයට ඇලුනේ වෙයි. මේ තුන්වෙනි විමුක්තියයි. සියලු ආකාරයෙන්ම රූප සංඥාවන් ඉක්මවීමෙන් ගොරෝසු සංඥාවක් නැතිවීමෙන් නානා සංඥා මෙනෙහි නොකිරීමෙන් අනන්ත වූ ආකාශයයි ආකාස අනංචායතනෙට පැමිණ වාසය කරයි. මේ සිව්වෙනි විමුක්තියයි. රූපයෙන් නිදහස් වෙලා ආකාශය අනන්තයි කියන සංඥාව හිත තියෙනවා. ඒ ඊළඟ විමුක්තිය. පස්වෙනි විමුක්තිය සියලු ආකාරයෙන්ම ආකාසානංචායතන ඉක්මවීමෙන් අනන්ත වූ විඥානයයි විඥානංචායතනෙට පැමිණ වාසය කරයි. මෙය පස්වෙනි විමුක්තියයි. ඊළඟට හයවෙනි සියලු ආකාරයෙන්ම විඥානංචායතන ඉක්මවීමෙන් කිසිවක් නැතයි ආකින්චඤ්ඤායතනෙට පැමිණ වාසය කරයි. මේ සයවෙනි විමුක්තියයි. සියලු ආකාරයෙන්ම ආකින්චඤ්ඤායතනය ඉක්මවීමෙන් නේව සංඥා නා සංඥායතනෙට පැමිණ වාසය කරයි. මේ සත්වෙනි විමුක්තියයි. සියලු ආකාරයෙන්ම නේව සංඥා නා සංඥායතන ඉක්මවීමෙන් සංඥා වේදිත නිරෝධයට පැමිණ වාසය කරයි. මේ අටවෙනි විමුක්තියයි. ওই විමුක්ති අට භාග්‍යතුන් වහන්සේ ගුරුපරදේශ රහිතවම මේ සියලු විමුක්තිය පරතරටම වැඩුවා. ලෝකේ යන්තාං විමුක්තියන් වඩන අයද ඒ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් දුටුවා. ඊට පස්සේ තමයි මේවා වඩන්නේ මෙහෙමයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. දැන් නිරෝධ සමාපatti තමයි අටවෙනි විමුක්තිය. නිරෝධ සමාපත්තිය පින්වතුනි ඒ නිරෝධයට සංවැදුණාට පස්සේ ආස්වාස ප්‍රාස්වාසයේ හතරවෙනි ධ්‍යානයෙන්ම නැති වෙනවා. හුස්ම ගන්න එක හෙලන එක. ඊළඟට විතක්ක ਵਿਚාර සංසිඳෙනවා. ඊට පස්සේ සංඥාවේ විතක්ක ਵਿਚාර දෙවෙනි ධ්‍යානයෙන්ම සංසිඳෙනවා. ආස්වාස ප්‍රාස්වාස හතරවෙනි ධ්‍යානයෙන් සංසිඳෙනවා. නේව සංඥා නා සංඥායතනෙට එනකොට සංඥාව සම්පූර්ණ සංඥා වේදනා සංසිඳිලා ඒ විතක්ක ਵਿਚාර නැති ඊළඟට ආස්වාස ප්‍රාස්වාස නැති සංඥා වේදනා නැති සමාධියට සංවදිනවා නිරෝධය. ඒ නිරෝධයට මම දැන් සංවදිනවා කියලා එහෙම හිතිල්ලක් නැහැ. ඒක පින්වතුනි ඒක අద్භූත සමාපත්තියක්. එතකොට ඒ කෙනා නිරෝධයට සංවැදුණාට පස්සේ ඒ කෙනාගේ මලකුණේ වෙනස තමයි මලකුණ ඉන්ද්‍රියන් මැරිලා ගිහිල්ලා. නිරෝධ සමාපත්තියට සංවැදුණු කෙනාගේ ඒ ඉඳුරම් ප්‍රසන්නයි. අනිත් එක තමයි නිරෝධ සමාපත්තියට සංවැදුණු කෙනාගේ රෝම කූපයකටවත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඉස්සර මේ සංජීව කියන කලින් බුද්ධ ශාසනයේ සංජීව කියන මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වනයේට වැඩියා. උන්වහන්සේ වනයේ ගහක් මුල නිරෝධයට සංවැදුණා. නිරෝධයට සංවැදුණාට පස්සේ කැලේ ගිය පිරිසක් ගහක් මුල ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. හුස්ම වැටෙන්නෙත් නැහැ. මේ හැඟීම් දැනෙන්නේ නැහැ. හිතුවා අනේ බලන්න මේ සුන්දර ශ්‍රමණයන් වහන්සේ නමක් ගහක් මුල ඉඳගෙනම අපවත් වෙලා කියලා මිනිස්සු දරගෙනල්ලා ගිනි තිබ්බා. නිරෝධයට සංවැදුණාට පස්සේ පින්වතුනි රෝම කූපයක්වත් පිච්චෙන්නේ නැහැ. ඉතින් ඒ දර ඔක්කොම ගිනි ගත්ත මහ ගිනි ජාලයක්. උන්වහන්සේ දවස් 7කට පස්සේ සමාධියෙන් නැගිටලා අලු ගහ එල්ලලා ආයෙ පාත්‍රය අරන් පින්ඩ පාත ගියා. ඒතර අර ගමේ මිනිස්සු කිව්වා ආන්න අර මේ අපවත් වුණ ශ්‍රමණයන් වහන්සේ ඉපදිලා නැවත ඉපදිලා කියන සංඥාවෙන් සංජීව කියලා ඒ රහතන් වහන්සේට කියනවා. නිරෝධ සමාපත්තිය ගැන මම ඔය කිව්වේ. එතකොට ඊළඟට තව ඔය ලංකාවේ සිද්ධ වෙලා තියෙනවා ලංකාවේ රහතන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියට සංවැදිලා මහවණී. ඉතින් මේ හොරු ටිකක් රෑ හොරු 500ක් ඇවිල්ලා දන්නේ නැතුව ගලක් කියලා හිතලා ඒ හරිය බඩු ටික තියලා අර හොරු 500ම ගෙනාවු බඩු ටික ඒක උඩ ගොඩ ගහලා හොරු ඒ උඩ නැගලා දැන් මේ ඇතුලේ තෙරුන් වහන්සේ මේ රෑ එළි වෙනකල් හිටියා. ඊට පස්සේ උදේ අර ගෙනාවු මේ ඌර 500ම මේ අයින් කරලා යන්න හදනකොට ස්වාමීන් වහන්සේ සමාපත්තියෙන් නැගී හිටියා. රෝම කූපයකටවත් හැංගී මේ තැලීමක් නැහැ. ඒ සමාපත්තියට සංවැදුණාට පස්සේ පොරවගෙන ඉන්න සිවුරේ නූලක්වත් පිච්චෙන්නේ නැහැ. ඒක තමයි නිරෝධ සමාපත්තිය. ඒක අෂ්ට විමුක්තිවල අවසාන විමුක්තිය. ඊළඟට පින්වතුනි
තව කාරණාවක් දැන් බුදුරජාණන් වහන්සේ ඉතින් මේ සියල්ල අවබෝධ කළානේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ගැන පහදින්න තව කාරණාවක් කියන්නම්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනවා පිරිස් 8ක්. ඒකට කියනවා බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන පිරිස් 8 කියලා. අපි ඒක ගැන තියෙන විස්තරය බලමු පරිස සූත්‍රයේ. ඒ පිරිස් 8 තමයි ශාස්ත්‍රීය පිරිස. ඒ කියන්නේ රාජ පිරිස, බ්‍රාහ්මණ පිරිස, ගෘහපති පිරිස, ශ්‍රමණ පිරිස, චාතුම් මහරජක පිරිස, තව්තිසා පිරිස, මාර පිරිස, බ්‍රහ්ම පිරිස. පිරිස කියන්නේ විශාල සමූහයක්. සුළු නෙවෙයි. දහස් ගණන් සෙනඟ මේ පිරිස් 8 ඉතින් මහණෙනි මම නොයෙක් සිය ගණන් ශාස්ත්‍රීය පිරිස් වෙත එළඹුණු බව දනිමි. එහිදී මා විසින් ඔවුන් හා වාඩි වී සිටි විරූය, කතාබස් කළ විරූය, සාකච්ඡාවන්ට පැමිණි විරූය. එහිදී ඔවුන්ගේ යම්බඳු වර්ණයක් වෙයි නම් මාගේ එබඳු වර්ණයක් වෙයි. ඔවුන්ගේ යම්බඳු ස්වරයක් වෙයිද මාගේ එබඳු ස්වරයක් වෙයි. දැහැමි කතාවෙන් ඔවුන්ට කරුණු දක්වමි, සමාදම් කරවමි, උත්සාහවත් කරවමි, සතුටු කරවමි. ඔවුන් සමග කතා කරන මාව මේ කතා කරන්නේ කවර වූ දෙවියෙක්ද කවර වූ මිනිසෙක්දයි නොදනිති. දැහැමි කතාවෙන් කරුණු දක්වා සමාදම් කරවා උත්සාහවත් කරවා සතුටු කරවා නොපෙනී යමි. නොපෙනී ගිය කල්හි ඒ නොපෙනී ගියේ කවර වූ දෙවියෙක්ද කවර වූ මිනිසෙක්දයි මාව නොදනිති. ගොඩාක් රාජ පිරිස ඉන්නවා. ඒ රාජ පිරිස අතර භාග්‍යවතුන් වහන්සේ කතා කරනවා. ඒකට එයාලගේ ඒ රජවරුන්ගේ ස්වභාවයක් වගේ පේන්නේ. එතකොට අපේ රජතුමා කතා කරනවා කියලා හිතාගෙන අහගෙන ඉන්නවා. අද නම් අපේ රජතුමා ප්‍රණීත විදියට සොඳුරු විදියට දහම් කතාවෙන් අපිව තෙද ගන්නවා කියලා හිතනවා. ඊට පස්සේ ධර්ම කතාව කරලා අතුරුදහන් වෙලා යනවා. අතුරුදහන් වෙලා ගියාට පස්සේ යාළගේ රජුරු වෙනවා. එතකොට යාළට හිතා ගන්න බෑ දැන් කවුද හිටියේ කියලා. ඒක පුදුම සහගත දෙයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ওই විදිහට බ්‍රාහ්මණ පිරිස අතරට යනවා. ගෘහපති පිරිස අතර, ශ්‍රමණ පිරිසට, චාතුම් මහරජක පිරිස, තව්තිසා පිරිස, මාර පිරිස, බ්‍රහ්ම පිරිස අතරට එළඹුණා. එතකොට දැන් මාර පිරිස දස බිම්බරක් මාර සේනාව ඉන්නවනේ. ඒ සෙනඟ අතරටත් යනවා. ඒතර මාරයන්ගේ ශාරීරියේ පැහැය, මාරයන්ගේ භාෂාව, ඒ භාෂාවෙන් තමයි කතා කරන්නේ. ඒ විදිහට තමයි ඉන්නේ. ඒතර ඒ අයට කරුණු කියනවා. එතකොට ඒ අය දන්නෙත් නෑ මේ කවුද කියලා. අතුරුදහන් වෙලා යනවා. බ්‍රහ්මයෝ අතරට යනවා. එතකොට බ්‍රහ්මයන්ගේ ස්වરૂප පාට ඒවා කොයි වගේද භාග්‍යතුන් වහන්සේත් ඒ වගේ වෙනවා. ඒ බ්‍රහ්මයන්ගේ භාෂාවෙන්ම කතා කරනවා. කරුණු දක්වනවා. තෙද ගන්නනවා. අතුරුදහන් වෙලා යනවා. ඒතකොට මේ බ්‍රහ්මියෝ දන්නෙත් නෑ කවුද මේ ආවේ කියලා. එතකොට ওই විදිහට භාග්‍යතුන් වහන්සේ විටින් විට මේ පිරිස 8ම ඇසුරු කරනවා. මේ තමයි බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන පිරිස 8. ওই විදිහට පිරිස 8ක් ওই විදිහට ඇසුරු කරපු ශාස්ත්‍රඥ වහන්සේ නමක් අතීතයේ බුදුරජාණන් වහන්සේ හැර අනාගතයේත් බුදු කෙනෙක් හැර වෙනත් කවුරුවත් නැහැ. මේක භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ අසිරිමත් සිදුවීමක්. අසිරිමත් සිදුවීමක්. ඉතින් ඒ නිසා මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ තියෙනවා පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ ඊළඟට සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ ඥාන සංයුත්තේ කියලා තියෙනවා. ඒ සමාධියට සංවාදින හැටි, නැගිටින හැටි, සමාධියෙන් වශී කරගන්න හැටි මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා ඒ සියල්ලම අවබෝධ නොකරන තාක්කල් සම්මා සම්බුද්දයි කියලා වදාළේ නැහැ. ඒ සියල්ලම අවබෝධ කළාට පස්සේ තමයි සම්මා සම්බුද්දයි කියලා ලෝකෙට ප්‍රතිඥා දුන්නේ. මේ සියලු අවබෝධයත් එක්ක තමයි උන්වහන්සේ ජයසිරි මහ බෝසෙවණේ නැගිට්ටේ. ඒ නිසා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාන් වහන්සේ නමක් පින්වත්නි අපි සරණ ගියේ. අපි සරණ ගියේ සියල්ල දන්නා වූ දක්නා වූ බුදුරජාන් වහන්සේ නමක්. ධානයෙන්ද, භාවනාවෙන්ද, සමාධියෙන්ද, සමාපත්තියෙන්ද, ඥාන දර්ශනයෙන්ද ඒ සියල්ලගෙන්ම අගතැන්පත්. මෙවැනි වූ ශාස්ත්‍රඥ වහන්සේ නමක් තවත් නැහැ පින්වත්නි. ඒ නිසා දෙවියන් බඹුන් සහිත ලෝකයාම බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ දන ගහනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දැනගෙන බුදුරජාණන් වහන්සේ අපිට වදාලා භාවනා වශයෙන් සතර සතිපට්ඨානෙ.
බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දන්නා දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාළ අනුස්සති භාවනා පුරුදු අනුස්සති 6ක් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති. තව තියෙන උපසමානුස්සති කියලා. නිවන ගැන සිහි කරන එක. ඉතින් ඒ නිසා මේ විදිහට අනුස්සති භාවනාව වදාලා. ගිහි කෙනෙක්ගෙන් බුදුරජාන් වහන්සේගෙන් ගිහි අය අහලා තියෙනවා. අපි ගිහි ජීවිතේ ගිහි වස්ත්‍ර ධර්මින් ඉන්නේ. අපි කොහොමද හිත වඩන්නේ? බුදුරජාන් වහන්සේ ඒ අයට වදාලා තියෙන අනුස්සති භාවනාව. ඔබ ගිහි අය. ඒ නිසා ඔබට ගොඩාක් උපකාරයි ඔබගේ ගිහි ජීවිතේ ධර්මානුකූලව අවබෝධයක් කරගෙන යන්න අනුස්සති භාවනාව. බුදුරජාණන් වහන්සේ අනුස්සති භාවනාව වදාළේ සරණේ පිහිටලා පන්සිල් රකින්න අයට. ඒ නිසා ඉස්සල්ලාම සරණට එන්න ඊළඟට පංචශීලයේ ආරක්ෂා කරන්න. ඒ අතරේ නිර්වාණ භාවනාවක් විදිහට අනුස්සති භාවනාව පුරුදු කරන්න. ඉතින් ඒ නිසා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අනුකම්පාවෙන් අපට පිහිට වුණා. ඉතින් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුල තියෙන විශේෂ ඥාන දර්ශනයක් අද අපි කතා කළේ අධිදේව ඥාන දර්ශනය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කළ අෂ්ට විමෝක්ෂ, අෂ්ට අභිභායතන ඒවාද අපි කතා කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන පිරිස් 8 ගැන අපි කතා කළා. ඉතින් මේ සියල්ලගෙම සර්ව සම්පූර්ණ වූ තුන් ලෝකෙටම දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ නර ශ්‍රේෂ්ඨ වූ දෙවි මිනිසුන්ට ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ මුළු හදවතින්ම සරණ යනවා කියලා හිතන්න. ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා කියලා හිතන්න. ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවා කියලා හිතන්න. අපි සියලු දෙනාට උතුම් සම්බුදු සරණෙන් ගෞතම බුදු සසුනේ පිහිට ලැබේවා. ඉතින් පින්වත්නි අද අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ ඇමරිකාවේ පින්වත් රණවීර මහත්මිය විසින්. ඉතින් මේ පින්වත් මහත්මිය අප්‍රමාණ පිනක් අද භාග්‍යතුන් වහන්සේගේ අසිරිමත් ඥාන ඒ වගේම ධ්‍යාන භාවනා පිරිස් ඒ සම්බන්ධයෙන් අන් අයට සිත පහදවා ගැනීමට නොඇසූ ධර්ම කරුණු අසා ගැනීමට අවස්ථාව සැලසුවා. ඉතින් ඒ නිසා මේවා ඉගෙන ගන්නකොට මේවා නොතේරෙනවා වෙන්න පුළුවන් පින්වතුනි. හිත පහදවා ගන්න බුදුරජාණන් වහන්සේ මේ සියල්ල අවබෝධ කළා කියලා. අපිට වචනින් කියද්දින්වත් තේරෙන්නේ නැති දේවල් බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව මේවා පුරුදු කළා. ආශ්චර්යයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ඥාන සමුදාය ආනුභවයෙන් තුනුරුවන්ගේ ආනුභව බලයෙන් මහසෑයේ මහ බෝධි ආනුභව බලයෙන් පින්වත්නි මේ ලක්දිරණටත් ලෝකයටත් ව්‍යසනයක් වුණ මේ ව්‍යසනයේ දුරින්ම දුරු වේවා රෝග ව්‍යසනය සියලු දෙනාට සියලු රැකවරණී ආරක්ෂාව සැලසේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය යසයිසුරු වඩා වර්ධනය වේ සියලු දෙනා ආරක්ෂා කරත්වා කියලා පින් පමුණවමු. විශේෂයෙන්ම පින්වත් රණවීර මෙතිනිය බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය සෝමාවතී වන්නිගම මෑණියන්ට සහ සෑම් රණවීර ප්‍රියාණන් යන දෙපළටත් කිරින්දේ ලොකු නැන්දාටත් පින් අනුමෝදන් කරන්න මේ මෑණියන් බලාපොරොත්තු වෙන විදිහටම මේ දෙමව්පියන්ටත් කිරින්දේ නැන්දාටත් පින් අනුමෝදන් වේවා පරලෝ සැපයටපත් වේවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා තමයි අපි මේ විදිහටවත් මේවා ගැන කතා කරන්නේ අහන්නේ හිත පහදවා ගන්නේ. පරම පූජනීය ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු සම්පන්නිය ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සකල සංඝ රත්නය අනගාരികා මෑණිවරු පැවිදි අපේක්ෂක දරුවන් ගෞතම බුදු සසුනේ ධර්මාවබෝධයට ලබත්වා කියලා පින් පමුණවමු. ඒ වගේම ඇමරිකාවේ පින්වත් රණවීර මේ මහත්මියට මේ පින් බලෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ගෞතම බුද්ධ ශාසනයේ සරණ සීලේ තව තවත් පිහිටලා මේ ගෞතම බුදු සසුනේ ධර්මයේ පුරුදු කරලා නිවනින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම ඔබ සියලු දෙනාටත් මව් දෙමව්පිය ඥාතු බන්දු මිත්‍රාදීන්ටත් ලක්විරු ගුවන්විදුලියේ ශ්‍රද්ධා රූප වාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මාධ්‍ය පවත්වාගෙන යන සියලු දෙනාට පින් සිදු වේවා. අපි කාටත් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු සරණ නිරන්තරයෙන්ම සැරසේවා. දිවි හිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ යත්වා
ශ්‍රී සද්ධර්මයේ සරණ යත්වා ආර්ය සංඝරත්නයේ සරණ යත්වා නිවනින්ම සැනසෙත්වා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අසිරිමත් සම්බුදු සරණ. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණු ඔබන්න.